හොඳින් ඉක්මනට අහන්න. මේ අදම අපොයිට මේ කරගෙන යනු ලබන ධර්ම දේශනාව ඊළඟ ධර්ම දේශනාව සමහර විට තේරුම් ගන්නට නැතුවන්නට පොසේ වෙත ඒ ධර්මයේ සීනි මේ ඇයට ප්‍රයෝජනයක් ගත හැකි නිසා විසරණීය දහස් සූත්‍රයේ ඊළඟ දේශනාවයි අද ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන්නේ. ඊට ප්‍රථමයෙන් මේ ඇයට කාම නිස්සාරණය, ව්‍යාපාද නිස්සාරණය, විහිංසා නිස්සාරණය, රූප නිස්සාරණය ගැන කරුණු ඉදිරිපත් කළ නිසා අද කියන්නේ තියෙන්නේ සක්කාය නිස්සරණය ගැන. ඒ කොටස බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ නිස්සරණීය දහස් සූත්‍රයේ මෙන්න මේ ආකාරයෙන්. පුනිතපරම් බික්ඛවේ බික්ඛුනෝ සක්කායම් මනසිකරෝතෝ සක්කාය චිත්තං න පක්ඛන්දති න ප්‍රසීදති න සම්තිට්ඨති නාදිමුච්ඡති සක්කාය නිරෝධං කෝපනස්ස සක්කාය නිරෝධං කෝපනස්ස මනසිකරෝතෝ සක්කාය නිරෝධේ චිත්තං පක්ඛන්දති පසීදති සම්තිට්ඨති අදිමුච්ඡති තස්ස තං චිත්තං සුඛතං සුභාවිතං ස්වීර්තිතං ස්විමුත්තං සවිසංගතං සක්ඛායේන යේච සක්ඛාය පච්චය උපජ්ජන්ති ආස්වා විඝත පරිලාහා මුත්තෝ සේතේහි නසෝ තම් වේදනා වේදිතේ ඉදමක්ඛාතං සක්ඛායස්ස නිස්සරණ කාම නිස්සරණේ ව්‍යාපාද නිස්සරණේ විහිංසා නිස්සරණේ හා රූප නිස්සරණේ ගැන අවබෝධයක් ලැබවපු භික්ෂුව විසින් නැවතත් සක්කාය ගැන මානසික මෙනෙහි කිරීම කරන විට සක්කායේ සිත දිගින් දිගට පැවතගෙන යන්නේ නැතුව සිත නතර වෙනවා. සක්කාය නිරෝධය ගැන සිතන විට ඒ අනුව මානසිකාර පවත්වාගෙන යන විට එහි මනවින් සිත පිහිටවා ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ සක්කාය නිරෝධය ගැන මෙනෙහි කරපු සිත ඒක දක්නා සිත ඔහු මනවින් වශී කරලා තිබෙන්නේ මේ නිසාම සක්කායෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා. මේ සක්කාය නිසා යම් කෙසේ ආශ්‍රව ධර්මයක් නැත්නම් මානසික වශයෙන් ඇති වෙන පරිලාහයක් දැවීමක් සංතාපයක් වෙන දේවල් ඇති වෙනවා නම් ඒ සියල්ලන්ගෙන්ම ඔහු මනවින් මිදිලා. මෙන්න මේකට කියනවා සක්කාය නිස්සරණය කියලා. සක්කාය කියන වචනය සාමාන්‍ය යොදනු ලබන්නේ පංච උපාදාන ස්කන්ධයන් දැක්වීම සඳහා. පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි චන්දරාගයක් තියෙන විට නැත්නම් මමය මගේය කියන හැඟීම තියෙන විට මම කියලා කෙනෙක් සිටී කියන හැඟීම තිබෙන විට පංචස්කන්ධ ධර්මයන් පංච උපාදානස්කන්ධ ධර්මයන් බවට පත් වෙනවා. මේ පංචස්කන්ධ ධර්ම සහ පංච උපාදානස්කන්ධ ධර්ම කියන එක දෙකම එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගෙන් බොහෝ අවස්ථාවලදී විමසූ ප්‍රශ්නයක් තියෙනවා. තඤ්ඤේන උපෝබන්තේ උපාදානන්තේ පංච උපාදානස්කන්ධා උදාව වඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේහි උපාදානන්තේ. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ උපාදාන කියන්නේ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ ධර්මමද නැත්නම් පංච උපාදානස්කන්ධ ධර්ම වලින් තොර වූ වෙනත් දෙයක්ද මේ උපාදාන කියන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ පිළිතුරු වදාරන්නේ මේ ලෙසින් නකෝ බික්ඛෝ තඤ්ඤේව උපාදානන්තේ පංච උපාදානස්කන්ධා නප්පේ අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේ උපාදානං යොච්ච පංච උපාදානස්කන්ධේස චන්දරාගෝ තන්තත් උපාදානං කියලා. පංචස්කන්ධ ධර්මයන්ම නෙවෙයි උපාදාන කියන්නේ. උපාදානස්කන්ධයන්ගෙන් තොරව පංච උපාදානස්කන්ධයකුත් නැහැ. මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි යම් කිසි කෙනෙකුගේ සිත තුළ ඡන්දයක් හෝ රාගයක් තිබෙනවා නම් අන්න ඒකයි එහි උපාදාන. ඒකට පංචස්කන්ධ ධර්ම වෙනම එකක්. ඡන්ද රාගය කියන්නේ තවත් එකක්. මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි ඡන්ද රාගය එකතු වුණාට පසුව ඒවා පංච උපාදානස්කන්ධ බවට පත් වෙනවා. රූපම් වික්ඛේ උපාදානියෝ ධම්මෝ යෝ තත්ත චන්ද්‍රාගෝ තං තත්ත උපාදානං ආදී වශයෙන් දැක්වූ පාඩ තිබෙනවා. රූපේ කියන්නේ උපාදානයට ලක්වන බඳුන් වන ධර්මයක්. ඒ රූපේ කෙරෙහි යම් කිසි චන්ද්‍රාගයක් තියෙනකොට ඒක තමයි ඒ රූපේ පිළිබඳ ඇතිවන උපාදාන. වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා උපාදාන ඇති කර ගැනීමට හේතුකාරක වන ධර්ම. ඒවා කෙරෙහි චන්ද්‍රාගයක් තිබෙනවා නම් ඒකයි ඒවා කෙරෙහි පවත්නා වූ උපාදාන වන. රූප උපාදානස්කන්ධය ආදී විස්තර කරන තැන්වල බුදුහාමුදුරුවෝ දක්වනවා.
යං කිංච රූපං අතීතානාගත පච්චුප්පන්නං වා අද්දත්තිකං වා බහිද්ධා වා ඕරාග්ධිකං වා සුඛං වා හේනං වා පනිතං වා යම් දුරේ සම්තිකේවා සාසවං උපාදානියං අයං උච්චති වික්‍රේ රූප උපාදානස්කන්ධ. යම් කිසි රූපයක් තියෙනවා නම් අතීත වශයෙන් හෝ වර්තමාන වශයෙන් හෝ අනාගත වශයෙන් තමා සතු හෝ බාහිර වශයෙන් හීන වශයෙන් ප්‍රණීත වශයෙන් ළඟ තිබෙන දුර තියෙන ආදී විවිධාකාරයෙන් ප්‍රභේදගත වූ යම් කිසි රූපයක් තියෙනවා නම් මේ රූපේ කෙරෙහි ආශ්‍රය ධර්ම මිශ්‍ර වෙලා තිබෙන විට උපාදානයේ මිශ්‍ර වෙන තිබෙන විට ඒකට කියනවා රූපෝපාදානස්කන්ධය කියලා. මෙලෙසින්ම වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ගැන පදා. එතකොට මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි පවත්නා වූ ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ බැඳීම. මේ දෙක තියෙනවා නම් එහෙම නැත්නම් මම කියන හැඟීම තියෙනවා නම් මම කියලා කෙනෙක් සිටී කියන හැඟීම තියෙනවා නම් මගේ කියන හැඟීම තියෙනවා නම් එතකොට මේ පංචස්කන්ධ ධර්ම පංච උපාදානස්කන්ධ ධර්මයට බවට පත් වෙනවා. මේ පංච උපාදානස්කන්ධ ධර්ම වලට තමයි සක්කාය කියන වචනේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. මෙතන සක්කාය දිට්ඨිය කියන එක ගැන මේ අය කලින් අහලා තියෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ ආත්මයක් ඇත කියන හැඟීම. සෝවාන් වෙනකොට ඒක නිරුද්ධ වෙනවා. සක්කාය ගැන මෙනෙහි කරන විට බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේ දැක්වූ පාඩේ පළමුවෙන්ම දක්වන්නේ සිත මනවින් පිහිටන්න සිත නතර වෙනවා. සක්කාය ගැන දිගින් දිගට සිතුවිලි ගලාගෙන යන්න නැහැ කියන එක. මේ සිදුවන්නේ රහත් වූ පසු පමණයි. රහත් වූ කෙනෙකුගේ විමුක්ත සිත දැක්වීම සඳහායි බුදුරජාණන් වහන්සේ ඒ කරුණ පළමුවෙන්ම දක්වා තිබෙන්නේ. රහත් වූ කෙනෙකුට විමුක්ත සිතක් උදා වී තිබෙනවා. පංචස්කන්ධ ධර්ම විනා පංච උපාදානස්කන්ධ වශයෙන් ග්‍රහණය කිරීමට කිසිවක් රහත් වූ කෙනෙකුගේ සිත තුළ නැහැ. එතකොට එවැනි කෙනෙක් පංචස්කන්ධ ධර්ම අරගෙන අනාත්ම වශයෙන් හෝ ආත්ම වශයෙන් හෝ කවර ආකාරයකින් විමසීමක් කරන්නට යන විට කෙලින්ම එකවරම විමුක්ත සිත උදා වෙනවා. සිත නිශ්චල වෙනවා. දිගින් දිගටම ඒ සිතේ ගලා යාමක් සිදුවන්නේ. එම නිසා එතන සක්කායෙන් සම්පූර්ණයෙන්ම සිත නිදහස් වූ තත්ත්වයක්. සක්කාය අනුව සිත දිගින් දිගට පවත්වාගෙන යන්නට නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා. පහළ මාර්ගඵලයක් ලැබුව කෙනෙකුට උනත් සෝවාන් වෙච්ච සකදාගාමී වෙච්ච අනාගාමී වෙච්ච කෙනෙකුට උනත් අනාත්මය ගැන තීනේ කරන විට සමහර විට ශූන්‍යතාවයකට සිතපත් වන්නට පුළුවන්. එහෙම නැත්නම් තමා ලබා සිටින ඵලයට සිතපත් කර ගන්නට පුළුවන්. එතනදී සක්කායෙන් සාවකාලික වශයෙන් නිදහස් වීමක් වෙනවා. නමුත් අර රහත් වූ විමුක්ත සිතෙන් ඒක ස්ථිර වශයෙන් පවත්නා වූ දිගින් දිගටම අඛණ්ඩ ලෙස ගලා යන ධර්මයක් නෙවෙයි. తాවකාලික වශයෙන් පවතින ධර්මයක්. ඒ න්‍යාය විසින් මේ සක්කාය නැති කිරීම සඳහා අවශ්‍ය පිළිවෙත් පූර්ණේ කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ වෙනස් සූත්‍රයකදී සක්කාය නිරෝධය, සක්කාය සමුදය, සක්කාය නිරෝධය, සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන කොටස් 4. එතෙන්දී සක්කාය සමුදය ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කතමාච වික්ඛේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදා ඉදබික්කේ අසුතව පුජුද්දනෝ රූපං අත්තතෝ සම්නුපස්සති රූපවත්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං ආදි වශයෙන් අසුතවත්තු බහුසුතනෝ පුත්තජන අය රූපය ආත්මයක් කියලා සිතනවා. නැත්තම් රූපේ ආත්මවත් එකක් කියලා හිතනවා. අපේ ගුණවත් කෙනෙක් බුද්ධිමත් තැනෙක් ආදි වශයෙන් කියනවා වගේ ආත්මේ රූපවත් එකක් කියලා කියනවා. නැත්තම් ආත්මයේ තුල රූපේ තියෙනවා කියලා හරි රූපයේ තුලයි ආත්මය තියෙනවා කියලා හරි ග්‍රහණය කරනවා. මේ ආකාරයෙන් වේදනාව, සංඥාව, සංඛාර, විඥාන කියන ස්කන්ධ ග්‍රහණය කරන විට එතන සක්කාය ඇතිවීමේ සම්පේ ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දක්වනවා කතමාජ වික්ඛේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියලා. ඉද බික්කේ සතෝ ආර්ය ශාවකෝ රූපන්න අත්තතෝ සම්නුපස්සති ආදී වශයෙන් ඒක විස්තර කරන්නේ රූප ආදී පංචස්කන්ධ ධර්ම ආත්ම වශයෙන් ග්‍රහණය කරන්නේ නැති විට සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් පූර්ණේ කරන්නේ. ඒක නිසා මේ අය මේ සක්කාය නිරුද්ධ කිරීම සඳහා තමාගේ සිත දියුණු කරගන්නට ඕන. සෝවාන් වෙච්ච අය සකදාගාමී වෙච්ච අය මෙහි සිටිනවා. එතකොට ඒ සෝවාන් වුණත් සකදාගාමී වුණත් ආත්ම දෘෂ්ටිය තමාගේ සිත තුළ තාම තියෙනවා. මම කියලා කෙනෙක් සිටී කියන හැඟීම කාවේදී තිබෙනවා. සෝවාන් වෙන විට සක්කාය දිට්ඨිය නිරුද්ධ වී ගියාට මම කියන හැඟීම මම කියලා කෙනෙක් සිටී කියන හැඟීම අස්මිමානයේ තිබෙනවා. මේ තාක්කල්ම සක්කාය දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. එම නිසා
මේ අයගේ මේ අවබෝධයන් ආත්මයක් නෙවෙයි අනාත්මයි කියන අවබෝධය අනාත්ම සංඥාව සිත තුළ ඇති වෙලා තිබෙන්නේ දැන් තිබෙන අත්දැකීම් ලැබීමට තරම් ප්‍රමාණවත් වන තරමට පමණයි. ඊට එහා ගැඹුරින් සහ පළල්ව ඒ පිළිබඳ අත්දැකීම් ලබන්නට ඕන. මේ පංචස්කන්ධ ධර්මයන් උපාදාන කරගෙන සිටින්නේ තනිකරම අවිද්‍යාව නිසා, නොදක්කම නිසා. පංචස්කන්ධයන්ගේ යථා තත්ත්වය නොදන්නා අවිද්‍යාව නිසා පංචස්කන්ධයන් උපාදාන කරා. එතන නොදක්කම කියන එකෙන් අදහස් කරන්නේ යථා තත්ත්වය දන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ පංචස්කන්ධයේ නියම ස්වરૂපය අනිත්‍ය බව දන්නේ, දුක් බව දන්නේ, අනාත්ම භාවය දන්නේ, අසුභ භාවය දන්නේ, අසාර භාවය දන්නේ. මේ පංචස්කන්ධ ධර්ම කෙරේ කලකිරිය යුතුයි කියලා දන්නේ. මේවා අතහැරිය යුතුයි කියලා දන්නේ. මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි විරාගය ඇති කරගත යුතුයි කියලා දන්නේ. මේ ආදී කරුණු නොදන්නා පුද්ගලයා පංචස්කන්ධයේ නියම තත්ත්වය දැනගෙන සිටින අය නෙවෙයි. මේදී මෙයට අමුත්‍යෙන් කරුණු දීර්ඝ වශයෙන් විස්තර නොකලත් මේ කරුණු කියනකොටම කෙසේනම් මේ පංචස්කන්ධ ධර්මයන් පිළිබඳව නුවණින් සම්මර්ෂණය කිරීමක් කළ යුතුද කියන කරුණ ගැන අවබෝධයක් ඇතිවන්නට ඕන. විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය ගැන දැනුමක් නැති විට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීමම දුකක් කියලා දන්නේ නැති විට ඒ වගේම මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීමමයි දුක්ඛ සමුදය කියලා හරියට අවබෝධ වෙලා නැති විට මේ පංචස්කන්ධ ධර්ම කෙරේ කෙනෙක් ඇලෙනවා ඒවා උපාදාන කරනවා. නිසා පළමුවෙන්ම ඉතා ගැඹුරින් දුක ගැන අවබෝධයක් ඇති කර ගන්නට ඕන. දැන් තියෙන දුක ගැන අවබෝධය දැන් තියෙන ඵල මට්ටම් වල පමණයි යෝග්‍ය වන්නේ. එයින් එහාට තව ගැඹුරින් මේ පිළිබඳ අවබෝධ ඇති කරගත යුතුයි. ඒක නිසා සෑහීමකටපත් වන්නට එපා. මේ දුක ගැන හොඳට දැනගෙන ඉන්නවා ඒකේ. තමන්ගේ රූපස්කන්ධය ගත්තොත් මේ රූපස්කන්ධය තුළින් කොයිතරම්නම් දුක් මේ දක්වා ලබා දීලා තියෙනවද, මතුවට ලබා දෙනවද, අනාගතේ නැවත නැවත ඉපදෙන්නට ගියොත් රූපස්කන්ධයක් ලැබුණොත් කොයිතරම්නම් දුක් ලබා දෙනවද කියන කරුණ ඉතා පැහැදිලිව තමන්ට පෙනී ආයත. අතීත බහුලදී මේ රූපයන් අපි ලබාගෙන සිටින ආත්මවල ඉපදී සිටින විට රූපේ සහිත ආත්ම ලබාගෙන සිටින ආත්මවල ඉපදී සිටින විට ඒ රූපේ නිසා කොයිතරම් දුකක් පීඩාවක් අපි විඳද කියන කරුණත් අවබෝධ වී ඇත. උදාහරණ වශයෙන් අපි නරක ආදී වල ඉපදලා තියෙන අනන්ත අප්‍රමාණ වාර ගණන්. ඒ රූපේ නිසා කොයිතරම්නම් දුකක් රැඳාවල් නැතුව එක දිගට අඛණ්ඩ ලෙස අවුරුදු අසංඛ්‍ය ගණන් සමහරට බුද්ධාන්තර ගණන් සමහරට කල්පේ පුරාම අතිශයින් දරුණු දුක් විඳලා තියෙනවා. ඒ ශරීරයේ රූපස්කන්ධේ පැවැත්ම පවතින නිසා. ඒ තරම් විශාල දුකක් ලබා දෙන ඒ රූපස්කන්ධයට ඇලුනා. ඒ රූපස්කන්ධේ මම වගේ කියලා ග්‍රහණය කළා මෝඩකම තිබෙන බව එතකොට තේරුම් ගන්නට පුළුවන්. තිරිසන් ලෝකවල ඉපදිච්ච වාර ගණන් කියන්නට බැරි තරම් ප්‍රමාණයක් නූපදින තිරිසන් ආත්ම භාවයක් නැහැ. ඒ තිරිසන් ආත්ම භාවවල සත්‍ය ඒ රූපස්කන්ධ පැවතීම නිසා කොයිතරම්නම් දුකක් අපි අත්දැක්කද කියන කරුණ Tamanට අවබෝධ වී පෙනී ආයති. ඒ තරම් දුකක් ලබා දීපු රූපස්කන්ධ තිරිසන් රූපස්කන්ධ කෙරේ එදා ඇලිලා හිටියා, බැඳිලා හිටියා. ඒවා මම මගේ කියන හැඟීමෙන් යුතුව කටයුතු කළා. ඒ වගේම රූපස්කන්ධයන් ඉදිරියටත් ලබා ගැනීමට ප්‍රාර්ථනයක් තිබුණා. ඒ කියන හැඟීමක් තිබුණා. අමනුෂ්‍ය ලෝකයේ ඔය ප්‍රේතයන් වැනි තත්ත්වවල ඉපදිච්ච වාර ගානක් ඒ වගේම අසීමිතයි, අසංඛේයයි. ඒ ආත්මවලදීත් අපි විඳපු දුක් කොච්චරද කියලා කල්පනා කරන්නට ඕන. සමහරට වතුර බින්දක් බොන්නට නැතුව අවුරුදු දහස් ගණන් පිපාසාවෙන් දැවෙනවා. ආහාරයක් නැතුව බඩගින්නෙන් පිච්චි අවුරුදු දහස් ගණන් පිච්චෙනවා. සමහරට අසුචි ගොඩවල් වල එළිරක් හිටින්නේ. සමහරට ඇඟවල් ගිනිගෙන දැවෙනවා. සමහර විට තමන්ගේ ඇඟෙන්ම නැගෙන රෝම වලින් තමන්ගේ ඇඟම කැපි සමහර ඒ പ്രേත කොට්ටාස දුක් විඳිනවා. ලක්ඛණ සූත්‍රයේ මුගලන් මහරහතන් වහන්සේ විසින් ඒ പ്രേතයන් දුක දැකලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළ ආකාර දක්වා තිබෙනවා. ඒ പ്രേතයන්ගේ ආකාර හිතන්නටවත් බැරි තරම් පුදුම ආකාරයේ പ്രേත ආත්ම භාවයන් ලබා සිටින සත්‍ය සිටිනා. ඒ සත්‍ය අනන්තවත් දුක් ගැට විඳිනවා. අපිත් මේ විදිහට බොහෝ දුක් විඳලා තියෙනවා. ඒ දුක් ලබා දෙන ඒ പ്രേත ශරීරත් මම කියලා හිතුවා. මගේ කියලා හිතුවා. ඒවට ආශා කළා. තව දුරටත් ඒ ශරීරය පවත්වාගෙන යාමට කැමැත්තක්, ෘචියක් නැත්නම් ඒ තරඳහා ආශාවක් පැවතුණා. මේක කොයිතරම් මෝඩකමක් එදා තිබුණ නිසා සිදු වුණාද කියලා තේරෙන්නට ඕන. මොකද මේ හේතුව
දුක ගැන අවබෝධයක් නැති නිසා මනුෂ්‍ය ලෝකේ ඉපදීම වාර ගානක් කියන්නට බෑ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කොට වදාලා එක කල්පයක් තුලදී උඹලා මනුෂ්‍ය වශයෙන්ම ඉපදුනාට පස්සෙ මැරුණු ඇටකටු එකතු කළා නම් එහෙම බේපුල්ල කියලා පර්වතයක් පෙන්ලා කියනවා මෙන්න මේ බේපුල්ල පර්වතයට වඩා ඒ ඇටකටු ගොඩ අති විශාලයි කියලා. ඒ ඇටකටු එක තැනකට ගොඩ ගැසුවා නම් ඒවා නොදිරා පැවතුනා නම් එහෙම අපි උපකල්පනය කළොත් ඒ ඇටකටු ගොඩ බේපුල්ල පර්වතයට වඩා අති විශාලයි. එතකොට කොයිතරම්නම් වාර ගානක් මනුෂ්‍ය ලෝකෙ ඉපදුනාද එහිදී ජාති දුක් කොයිතරම් දරුණු විදිහට විඳලා තියෙනවද? ජරා දුක් කොහොමනම් විඳලා තියෙනවද? ඒ වගේම නොසෑදුණු රෝගයක් නෑ අපිට. ඒ ව්‍යාධි දුක් කොයිතරම් දුක් විඳලා තියෙනවද? අප්‍රයන් එක්වීම නිසා අප්‍රයන් සංප්‍රයුක්ත වීම නිසා කොයිතරම්නම් අපේ දේවල් ලැබීම නිසා කොයිතරම්නම් දුක් බහැට විඳලා තියෙනවද? මේ ශරීරවල කවන්න, පොවන්න, නාවන්න, සනසවන්න, පිනවන්න, ආරස්සා කරන්න කොයිතරම් දුක් බහැට විඳලා තිබෙනවද කියන එක තේරුම් ගන්නට ඕන. මරණ දුක් කොයිතරම් දුක් විඳද ඒ ඔක්කොම දුක් ලබා දෙන මේ ශරීරය මම කියලා හිතනවා, මගේ කියලා හිතනවා එදා හදෙසනවා වගේම. ඒකට ආශ්‍රය කරනවා. ඒ වගේම එවැනි සූපස්කන්ධ තවත් ඉදිරියට ලබා ගැනීම සඳහා ප්‍රාර්ථනයක්, ආශාවක්, භව ආශාවක් සිත තුළ පවතිනවා. මේ සියල්ලම තමාගේ සිත තුළ තියෙන අවිද්‍යාව නිසා මේ දුක ගැන අවබෝධයක් නැති වෙන විට රූපස්කන්ධය කෙරේ ආශාවක් ඇති වෙනවා. මේක දුකක් කියලා දන්නේ. ඊට අමතරව මේ රූපස්කන්ධය තුලින් මේතරම් දුක් ලබා දෙන නිසා මේකම දුක්ඛ සමුදයක් කියලා දන්නෙත් නැහැ. මේ දුක්ඛේ අඥානං සහ දුක්ඛ සමුදය අඥානං කියන කරුණු දෙක ඒ අවිද්‍යාවේ කොටස් දෙක ක්‍රියාත්මක වෙන විට රූපය කෙරෙහි ඇලෙනවා බැඳෙනවා. මේ රූපේ තුලින් යම් කිසි සුළු ආස්වාදයක් ලැබෙන නිසා තමයි ලෝක සත්‍යයට ඒ රූපෙන් ලැබෙන ආදීනවේ නොපෙනී ගොස් රූපයට ඇලෙන්නේ. මේ රූපේ තුලින් මේ තරම් දුක් ලබා දෙන්න ආත්මයක් මේ රූපේ තුල පවතිනවා නම් බුදුහාමුදුරුවෝ දක්වන එක් අවස්ථාවකදී යස්මාචකෝ බික්ඛේ රූපං අනත්තා තස්මා රූපං නාබහදාය සංවත්තති. මේ රූපයේ ආබාධය සඳහා පවතින්නේ මේ රූපේ තුල ආත්මයක් නැති නිසා. ආත්මයක් තියනවා නම් මේ රූපය තුළින් කිසිම ආබාධයක් දුකක් පිළිදාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ මෝඩකම Tamanට තේරෙන්න ඕනේ මේ රූපය තුළින් කොයිතරම්නම් දුකක් මේ සංසාරේ පුරා මේ දක්වා විඳලා තිබ්බද ඒවට මම කියලා මගේ කියලා ග්‍රහණය කරගෙන ඒවට ඇලිලා ඒවා උපාදාන කරගෙන ඒ රූපස්කන්ධ නැවත නැවත ප්‍රාර්ථනා කරපේ කොච්චරනම් මෝඩකමක්ද කියලා Tamanට අවබෝධ වී පෙනී ආයත. එහෙම පෙනෙනකොට Tamanටම තේරෙනවා නම් මේ රූපයන්ගෙන් පරමාණුවක් තරම්වත් කොටසක් මේ ලෝකේ කොයි භවයකවත් නොපැවතිය යුතුයි කියලා. එතකොට රූපේ කෙරෙහි කරකිරීමක් ඇති වෙනවා. මොකද මේ රූපය මේ තරම් දුක් ලබා දෙන නිසා මේක මම වගේ කියප එක මෝඩකමක් කියන එකත් තේරෙනවා. මේක අනාත්මයි කියලා තේරෙනවා. මේ තරම් විශාල දුක් ඔක්කොම වින්දේ වේදනා ස්කන්ධයේ පැවැත්ම තිබුණ නිසා. රූපේ තුළින් වේදනාවක් ගෙන දුන්නත් ඒ වේදනා අත්දකින්නේ වේදනා ස්කන්ධය තුළින්. නාමස්කන්ධයේ පැවැත්ම තිබෙන නිසා. ඉතින් අපි භවයේ අතීත භවයේ විඳින ලද දුක් ඔක්කොම එකතු කළා නම් එහෙම ඒ දවස්වල නැති වී ගියේ දුක් නැති වී ගියේ නිරුද්ධ වී ගියේ සත්‍ය වුණත් අපි උපකල්පනය කරලා සිතලා සිහිපත් කරලා බැලුවොත් එහෙම මේ අපි සංසාරේ පුරා විඳින ලද දුක කොච්චරද කියලා කියන්නට බැරි තරම් විශාල ප්‍රමාණයක් අසීමිත දුක් ගොඩක් අපි විඳලා තියෙනවා. ඒකයි බුදුහාමුදුරේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කරන්නේ අතීත බහවලදී උඹලා විඳලා තියෙන දුක දන්නවා නම් මහණෙනි උඹලා මේ අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට යනවා. උඹලගේ හිස ගිනිගෙන දැවුනත් ඒ ගිනිගෙන දැවෙන හිස නිවන්නට උත්සාහ ගන්නේ නැතුව කියලා. මොකද ඒ තරම් බරපතල දුක් විඳලා තියෙනවා. එහෙම දුක් ලබා දීපු වේදනා ස්කන්ධයට ඇලුනා. ඒ දුක් ලබා දෙන වේදනා ස්කන්ධය මම කියලා හිතුවා. ඒ දුක් ලබා දෙන වේදනා ස්කන්ධය මගේ කියලා හිතුවා. ඒ දුක් ලබා දෙන පංචස්කන්ධ ධර්ම තව තවත් ලබා ගැනීමේ භව අවස්ථාවෙන් ප්‍රාර්ථනාවෙන් යුතුව කටයුතු කළා. මේක මහා මෝඩකමක්. කලාතුරකින් මේ සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා ස්කන්ධයෙන් සුඛ වේදනාවකුත් තරමක් දුරට ලැබෙන අවස්ථා තිබෙනවා. ඒ සියුම් සුඛ වේදනාව ලැබෙන විට අර ඔක්කොම දුක් වේදනා අමතක වී ගියා අපට. ඒ සියුම් සුඛ වේදනාව ගෙන දීමට හේතුනේ ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ සුවඳ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ. මේවා අපි ප්‍රිය කියලා හිතපු නිසා ඒවා ප්‍රිය වුණා. ඒවා වැරදි ආකාරයෙන් මානසිකාර ඒවා කෙරෙහි වැරදි ආකාර මානසිකාර පැවැත්වූ නිසා ඒවෙන් ආස්වාද ගෙන දුන්නා. නමුත්
ඒ රූප ඒ ප්‍රිය රූප ශබ්ද ගන්ධ ආදී වශයෙන් ඒ අරමුණු අපිව මේ සංසාර දුකට ඇදලා දැම්මා දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීමට ඒවා හේතු වුණා. අතීතේ අර කලින් කියපු දුක් විඳින ලද දුක ගැන අවබෝධයක් තියෙනවා නම් මේ දුකට ඇදලා දාපු මේ ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ වැනි ධර්ම අපට හිතසුව පිණිස තියෙන දේවල් නෙවෙයි අපි යම ලෝකයට ඇදලා දැමීමට ත්‍රිසන් ලෝකයට പ്രേත ලෝකවලට ඇදලා දැමීමට සසර දුකට ඇදලා දැමීමට තියෙන හැම වශයෙන් තේරුම් ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී නිවාම්ප කියලා සූත්‍රයක දක්වනවා මෙහෙම කරුණක්. මුව වැද්දෙක් ඉන්නවා මුව වැද්දා යනවා මුව ඇල්ලන්නට. ඉතින් මුව වැයට දුව යන නිසා මෙයා කල්පනා කළා මේ මුව ඔක්කොම අල්ලා ගන්නට පුළුවන් කෙටි ක්‍රමයක්. ඔහු වටේටම බැටක් බැඳලා කැලියේ මැද ඒක ඉතිහිලි කරලා හොඳට තනකොළ වවනවා. ගේට්ටුවක් වගේ එකක් තියලා. ඉතින් තනකොළ හොඳට වැවුනට පස්සේ ගේට්ටුව අරිනවා අර මුවන් ටික ඒක ඇතුළට යනවා. මුව වැද්දා ගේට්ටුව වහලා ඔහුට කැමති විදියට කැමති මුවෙක් මරා ගන්නවා විකුණ ගන්නවා කනවා ඔක්කොම එකක් කරනවා. මේ මුව වැද්දා ඒ තනකොළ ටික වැව්වේ අනේ මේ මුව මේ තනකොළ කාලා සුවපත් වේවා කියන හැඟීමකින් නෙවෙයි. අනේ මේ මුවන්ට සතුටක් මේ තනකොළ කාලා සතුටක් ලැබේවා කියන අදහසකින් නෙවෙයි මේ මුව වැද්දා ඒ තනකොළ වැව්වේ. ඕන් අල්ලාගෙන කාලා ඒකෙන් Tamanට යම්කිසි ලාභයක් ලැබීමට නැත්තම් ඒවුන් අල්ලා මරාගෙන විකුණාගෙන ආදී වශයෙන් ඒ තමාගේ ජීවනෝපාය පවත්වාගෙන යාමට. මේ වගේ මේ ලෝකයේ ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ වැනි ධර්මයන් මාර දෙයියන් කියලා බුදුහාමුදුරන් කියන්නේ මාරයාගේ දෑවැදි. මාරයා සතු දේවල්. මේවා දාලා තියෙන්නේ අර මුව වැද්දා තනකොළ සිටෙව්වා වගේ තත්ත්වයක. අපිව සනසන්න පිනවන්ට අපිව තෘප්තිමත් කරන්නට නලවන්න නෙවෙයි ඒවා තියලා තියෙන්නේ. සංසාර බැමිවල ගැට ගසන්ස සසර දුකට ඇදලා දමන්නට ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්වල නිමග්න කරවන්න. අවිද්‍යාවෙන් වැසිච්චි සත්‍යයට ඒක තේරෙන්නේ නැහැ මුවන්ට තේරෙන්නේ නැහැ මේ මුව වැද්දා මේවා හදලා තියෙන්නේ අපිව විනාශ කරන්නට කියලා. ඉතින් මේ අවිද්‍යාව හරියට තේරෙනවා නම් Tamanට තේරෙන්න ඕන මේ සියුම් සුඛ වේදනාවක් ඒ වගේම සුඛ වේදනාවට ගෙන දුණු අරමුණු කෙරෙහි කොයිතරම්නම් මම බිය විය යුතුද කියලා. බහයිතබ්බං ඒ තස්ස සුඛස්සාති වදාමි කියලා ඒක නිසා බුදුහාමුදුරුවෝ වදාලා කොයිතරම් ගැඹුරු අවබෝධයකින් මේ කරුණ බුදුරජාණන් වහන්සේ වදාලාද කියන කරුණ තමාට එවිට තේරුම් ගන්නට පුළුවන් වෙයි. එතකොට මේ වේදනා ස්කන්ධයේ අනුමාත්‍රයක්වත් පැවැත්මක් නොතිබීමමයි සුදුසු කියන හැඟීම ඇති වෙනවා නම් වේදනා ස්කන්ධය කෙරෙහි තියෙන කැමැත්ත අයින් වෙනවා. මේ වේදනා ඇති වෙනකොටම සංඥාත් ඇති වුණා සංඛාරත් ඇති වුණා විඥානත් ඇති වුණා. විඥානේ ඇතිවීමක් නැත්නම් වේදනාවක් නැහැ. සංඥා ඇති වෙන්නේ නැහැ සංඛාර ඇති වෙන්නේ නැහැ. සංඥාව තුළින් වැරදි දෙස ග්‍රහණය කරගන්න නිසා තමයි වේදනා ජනිත වෙන්නේ. ඒ වේදනා ජනිත නිසා තමයි ලෝභ, ද්වේෂ ආදී සිතුවිලි චිත්ත සංස්කාර ධර්ම පහළ වෙන්නේ. මේ චිත්ත සංස්කාර ධර්මයන්ගේ පහළ වීම නිසා තමයි නැවත නැවත පුනර්භවය ගෙන දෙමින් සංසාරයට ගමන් කරන්න සිදුවන්නේ. මේ தත්ත්වය හරියට තේරෙනවා නම් Tamanට තේරෙන්න ඕන සංඥාවෙන් Taman කොයිතරම් දුරට මේ සංසාරයේ මේ දක්වා මුලා වෙලා සිටියද කියන කරුණ. මම කියන සංඥාවෙන් මුලා වුණා මගේ කියන සංඥාවෙන් මුලා වුණා හොඳයි කියන සංඥාවෙන් මුලා වුණා ලස්සනයි කියන සංඥාවෙන් මුලා වුණා කැතයි අසුභයි දුෂ්ටයි හතුරෙක් ආදී විවිධ සංඥා වලින් මුලා වුණා. ඒක නිසාම ඇලීම් ඇති කරගත්තා ගැටීම් ඇති කරගත්තා නොයෙක් කායික වාචික මානසික ක්‍රියාදාමයන් සිදු කළා. චිත්ත සංස්කාර ධර්ම ගණන්නට පටන් ගත්තා. භව සංස්කාර කර්ම භව සංස්කාර ඇති කරගත්තා. මේවා කොයිතරම්නම් මෝඩකමකින් යුතුවද කලේ මේ සියල්ලම සිදුවන්නේ කුමක් නිසාද මේ සංසාරයේ තියෙන මහානක දුක දන්නෙත් නැහැ දුක ඇතිවීමේ හේතුව දන්නෙත් නැහැ අන්නේ අවිද්‍යාව නිසා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං කියන අවිද්‍යාව කතමාජ බික්ඛේ අවිද්‍යාව යංකෝ බික්ඛේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අයං උච්චති බික්ඛේ අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව නිර්වචනය කරලා වදාළ අවස්ථා තිබෙනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදක්කමයි මහණෙනි අවිද්‍යාව කියන එකයි සාමාන්‍ය කෙටි අදහස. එතකොට Taman බලන්න උන්ට විඥානස්කන්ධය දේශත් විඥානස්කන්ධය දේශ බලනකොට විඥානයේ පැවැත්ම පවතින නිසාමයි මේ જાතියෙන් જાතියට යන්නේ මේතා විශාල දුක් ලැබෙන්නේ. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන නැත්තම් මේ කිසිම දුකක් අපිට අත්දකින්න සිදු වෙන්නේ නැහැ.
මේ සීලෝම විඥාන හයම ඇතිවීමට හේතු පාදකෝනේ ප්‍රතිසන්දි ජනක විඥාන. ප්‍රතිසන්දි විඥානයක් ගෙන දුන්නේ නැත්නම් චක්කු විඥාන ඇති වෙන්නේ නැහැ. සෝත ගාන ජීවා කාය මනෝ කියන සස විඥාන ජනිත වීමට අවකාශයක් ඇතිවන්නේ නැහැ. ඒක නිසා තමන්ට තේරෙන්න ඕනේ මේ ප්‍රතිසන්දි විඥානේ මේ භවයෙන් ගිලී ගියා. ඊට පස්සේ ඒ අන්තිම මොහොතේ පහළ වෙන කර්ම චිත්තයට අනුව තවත් තැනක තවත් ප්‍රතිසන්දි විඥානයක් ජනිතුණා. මේ විදිහට විඥානයේ දිගින් දිගට ඇති නැති ගිය විඥානයන්ගේ නොසිඳී පැවැත්ම නිසාමයි සංසාරයේ සඳහා සිටීම සිදුවන්නේ. එම නිසාමයි අර කලින් කියපු සියලුම දුක්ඛ දකින්නට සිදුවන්නේ. මේ සියලුම දුක් ලබා දීමට හේතුපාදකෝ මේ ප්‍රතිසන්දි විඥානයේ පැවැත්ම මොන භවයකවත් නොතිබිය යුතුයි කියන හැඟීම තමාගේ සිතට පහළ විය යුතුයි. මොන භවයකවත් මේ ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙනවා නම් එතන දුකක පහළවීමක්, දුක්ඛ සමුදයක පහළවීමක්, ඊටත් අමතරව මම නොවන මගේ නොවන හුදු නාම සංස්කාර ධර්මයක පහළවීමක්. ආත්මයක් කියලා දෙයක් හෝ මම කියලා දෙයක් හෝ ඒ විඥාන දැනීම මාත්‍ර නැහැ. නමුත් අනාගාමීලා සුද්ධාවාසයේ ඉපදුනත් ඒ විඥානේ රහත් වන තෙක්ම මමය කියන හැඟීමෙන්, මගේ කියන හැඟීමෙන්, ඒ වගේම භවයේ රැඳී සිටීමේ ආශාවෙන් යුතුව අනාගාමී පුද්ගලයන් කටයුතු කරනවා. ඒ කටයුතු කරන නිසා තමයි නැවත සුද්ධාවාස ලෝකයක හරි උපදින්නේ. Tamanට තේරෙන්න ඕන සුද්ධාවාසයක ලෝකයක ඉපදුනත් මේ ප්‍රතිසන්දි විඥානයේ පැවැත්ම එක ක්ෂණයක්වත් පවතිනවා නම් ඊක මහා දුකක්, ඒක දුක්ඛ සමුදයක්. මම නොවන මේ දැනීම මාත්‍රේ උපාදාන කරගෙන මේ තරම් සංසාර දුකට ඇදලා දාපු නිසා මේක කරේ මා අතිශයින්ම කලකිරනවා කියලා කලකිරීමක් ඇති වෙයි. මේ ප්‍රතිසන්දි විඥානයේ ගෙන දීමට හේතුපාදක උන්නේ කර්ම සංස්කාර. අර මා කිව්ව කර්ම භව සංස්කාර. ඒ කර්ම භව සංස්කාර නැතනත ප්‍රතිසන්දි විඥානයේ ගෙන දීමට හේතු වුණා නම් මේ කර්ම භව සංස්කාර කෙරෙහි පුදුම බියවීමක්, පුදුම කලකිරීමක්, පුදුම එපා වීමක්, පුදුම අතහැරීමක් තමාගේ සිත තුළ ජනිත වන්නේ. මේ ලෝක සත්‍ය කිසිවක් නොදන්නා නිසා, අවිද්‍යාව බර වෙච්ච නිසා කර්ම සංස්කාර උපාදාන කරගෙන නැවත භවයෙන් භවයට සසරින් සසරට ගමන් කරනවා. මේ தත්ත්වය හරියට තේරෙනකොට Tamanට තේරෙනවා මේ තරම් දුකක් ලබා දෙන මේ පංචස්කන්ධ ධර්ම, මේ තරම් දුක්ඛ සමුදයක් හෝ මේ පංචස්කන්ධ ධර්ම මම කියලා හිතුවනම්, මගේ කියලා හිතුවනම්, මේවා උපාදාන කළා නම්, ඡන්දයෙන් රාගයෙන් බැඳුනා නම්, භව ආශාවෙන් මේවා දිගින් දිගට උපදවා ගැනීමට අදහසක් පහළ කරගත්තා නම් තමාගේ සිත තුළ කුයිතරම්නම් මෝඩකමක් ඒ අවස්ථාවේදී තිබුණාද කියන කරුණක් තේරෙන්නට ඕනේ. ඒ ප්‍රඥාව ඒ මෝඩකම දකින්නට පුළුවන් වන්නේ ඒ වෙලාවේ පහළ වෙන ප්‍රඥා ඇසකින්. එතකොට ඒ විදිහට දකිනකොට දුකක් කියලා හරියට අවබෝධ වෙනකොට මේ පංචස්කන්ධ කෙරෙහි කලකිරීමක් ඇතිවන්නේ, විරාගයක් ඇතිවන්නේ, නොයල්මක් ඇතිවන්නේ. මේවා කෙරෙහි මම කියන හැඟීම, මගේ කියන හැඟීම తాවකාලික වශයෙන් හෝ යටපත් වෙනවා, අනාත්මයි කියන හැඟීමක් පහළ වෙනවා. ඊට අමතරව මේ පංචස්කන්ධ ධර්ම අනිත්‍ය වශයෙන් දකින්නට ඕනේ. අනිත්‍යයට යන පංචස්කන්ධ ධර්ම ආත්ම වශයෙන් ග්‍රහණය කරනවා නම් ඒ ග්‍රහණය කරනු ලබන්නේ අනිත්‍ය නිරෝධයට පත්වන ආකාරය පිළිබඳව 100%ක්ම අවබෝධයක් ලබාගෙන නැති නිසා. මේ අය මේ මාර්ගඵල ලබපු අය සිටිනවා. මේ අය අනිත්‍ය ගැන අවබෝධ ලැබලා තියෙනවා, නිරෝධය ගැන අවබෝධ ලැබලා තියෙනවා. ඊ අවබෝධයන්ගේ ප්‍රමාණය තිබෙන්නේ ඒ මාර්ගඵල මට්ටමට අනුව පමණයි. ඊට එහා තව ගැඹුරු අවබෝධ ලබා ගන්නට තිබෙනවා. ඒක නිසා අනිත්‍ය ගැන මෙනෙහි කළ යුතුයි, අනාත්මය ගැන මෙනෙහි කළ යුතුයි. අනිත්‍ය ගැන මෙනෙහි කිරීම තුළිනුත් අනාත්ම සංඥාව පිහිටා ඇති කර ගන්නට පුළුවන්. අනිත්‍ය සංඥා භික්ඛවේ භාවේ තබ්බා අස්මිමාන සමුක්ඛාදාය කියලා බුදුරජාණන් වහන්සේ වදාළ පාඩයක් තිබෙනවා. අස්මිමානේවත් රහත් වෙනකොට නැති වෙන ධර්මයේ නැති කිරීම සඳහා අනිත්‍ය සංඥාව භාවිතා කරන්නටය. අනිත්‍ය සංඥෝ භික්ඛවේ භික්ඛුනෝ අනත්ත් සංඥා සංඨාති අනත්ත් සංඥෝ භික්ඛවේ භික්ඛුනෝ අස්මිමාන සමුක්ඛාතම් පාපනාති ආදී වශයෙන් මේ පාඩේ බුදුහාමුදුරුවෝ තව දුරටත් විස්තර කළා. අනිත්‍ය සංඥා වඩන කෙනාගේ සිත තුළ ආත්මයක් නැහැ කියන අනාත්ම සංඥාව පහළ වෙනවා. අනාත්ම සංඥාව තුළින් තමයි අස්මිමානිය දුරු කරන්නේ. එවිට තමයි රහත් භාවය ලබන්නේ. රහත් වුණොත් තමයි මේ සංසාර දුකෙන් සම්පූර්ණයෙන් නිදහස් වන්නට හැකියාව ලැබෙන්නේ. එතකොට මේ අනිත්‍ය වශයෙන් බලනකොට තමන්ගේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ධර්මම සෑම ශරණයක් පාසාම අනිත්‍යයෙන් අනිත්‍යයට යන ආකාරයේ ඒ අනිත්‍යයට යන පංචස්කන්ධ ධර්ම නැවත නූපදින ආකාරයෙන් අනිත්‍යයට යන ආකාරය දකිය යුතුයි. එහෙම දකිනකොට තමන්ගේ වගේමයි බාහිර ලෝකී සංස්කෘතියේ බාහිර අජීවී සංස්කාර ධර්ම වල ස්වરૂපය කියලා හරියට පැහැදිලිව තේරෙන විට
Tamanta තේරෙන්නට ඕනේ මුළු ලෝකේම ආයු කාලය රඳා පවතින්නේ ජීවී වේවා අජීවී වේවා ඒ සෑම සංස්කාර ධර්මයකම ආයු කාලය රඳා පවතින්නේ එක ශරණයකට පමණයි. මොකද මේ ශරණේ පවත්නා වූ ඒ නාම රූප සංඛ්‍යාත සංස්කාර ධර්ම සියල්ලම මේ මොහොතේම නිරුද්ධ වෙනවා. අලුත් නාම රූප සංස්කාර ධර්ම නැවත ජනිත වෙනවා. මේ தත්ත්වය හරියට Tamanට පැහැදිලිව තේරෙනවා නම් Tamanටම තේරෙන්නට ඕනේ මේ රූපස්කන්ධ සහිත පංචස්කන්ධ ලෝකේ අයිතිකාරයෙක් නැහැ. මේක මම කියලා හිතුවට මගේ කියලා හිතුවට ඒක සිතේ තියෙන සිතුවිලි මාත්‍රයක් පමණයි. ඒකත් පංචස්කන්ධ ධර්මයට අයන මාත්‍රයක්. බාහිර ලෝකයේ අය පිළිබඳව මම මගේ කියලා හිතනවා නම් ඒක සිතුවිලි මාත්‍රයක් පමණයි. ඒ සිතුවිලිත් නැති වී යනවා. බාහිර ලෝකයේ සියලුම අජීවී සංස්කාර ධර්ම සජීවී සංස්කාර ධර්ම සියල්ලම මෙලෙසින් සෑම ශරණයක් පාසාම අනිත්‍ය නිරුද්ධ භාවයට පත් වෙනවා කියලා දකිනකොට නාහං කොචනි කස්සචේ කිංචනත්තස්මින් නැතමම කොචනි කිස්මිච කිංචන තත්තේති කියන පාඩය අවබෝධ වන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ පාඩයක් ඒකේ අදහස මං තමන් ගැන බැලුවා නම් තමන්ගේ ශරීරයට අයිතිවාසිකම් කියන්නට මේ ලෝකයේ කිසිම සත්‍යයක් නැහැ. මේ මං අසවල ලෙක්කනා මගේ පුතා මගේ සහෝදරයා මගේ භාර්යාව ආදී වශයෙන් කියන්නට කිසිවෙකුට හැකියාවක් නැහැ. මොකද තමන්ගේ පංචස්කන්ධ ධර්ම සෑම ශරණයක් පාසාම නිරුද්ධ වී යනවා. ඒ වගේම එසේ කියනු ලබන අයගේ පංචස්කන්ධ ධර්ම ශරණයක් පාසාම නිරුද්ධ වී යනවා. කියන්නට දෙයක් නැහැ මමයේ කියලා මගේ කියලා. ඒ වගේම තමන් අන්ලෝක සත්‍ය ආදේශ බලන්නට තමන්ගේ කියන්නට කිසිවකුත් නැහැ. මොකද තමනුත් හැම මොහොතම නැති වෙන ලෝකයේ සියලුම සජීවී සංස්කාර ධර්ම නැති වී යනවන මම මගේ කියන්නට නැත්නම් මම කියලා ග්‍රහණය කරන්නට උපාදාන කරන්නට කිසිවක් නැති බව අවබෝධ වන්නට ඕනේ. ඒ අවබෝධය ඇති වෙනකොට අනාත්ම සංඥාව මනවින් පිහිටනවා. මේ අනාත්ම සංඥාව තව තවත් දුරට ගැඹුරින් ගැඹුරට යනකොට තමන්ට තේරෙන්න ඕනේ මෙහි අයිතිකාරයෙක් නැහැ, කරන කෙනෙක් නැහැ, විඳින පුද්ගලයෙක් නැහැ. අපි වේදනාව විඳින්නට වේදනාව විඳීම ඇති වී නැති යාමහර විඳින පුද්ගලයෙක් නැහැ. සංඥා ඇති කරගත්තට ඇති කරගනු ලබන පුද්ගලයෙක් නැහැ. සංඥා මාත්‍ර නාම මාත්‍ර ඇති වී නැති යාම පමණයි සිදුවන්නේ. සිතවිලි සිතුවට සිතන කෙනෙක් නැහැ. සිතවිලි ධර්ම හේතුඵල මත ඇති වෙමින් නැති යාම පමණයි සිදුවන්නේ. දැනීම ඇති වුණාට දැනීම ඇති කරගනු තැනැත්තෙක් නැහැ. පුද්ගලයේ සත්‍යයක් ජීවේක ආත්මයක් නැහැ. දැනීම මාත්‍ර ඇති වෙමින් නැති වෙමින් යාම පමණයි සිදුවන්නේ. මේ ආකාරයෙන් හරියට අවබෝධ වෙන විට මේ විදියට Tamanට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නට ඕන මේ සියල්ලම අනාත්මයි කියලා. මෙන්න මේ අනාත්ම සංඥාව හරියට අවබෝධ වෙනකොට Tamanට පුළුවන්කම ලැබෙනවා සක්කාය ගැන මෙනෙහි කරන විට තක්කායෙන් සිත తాවකාලිකව නතර කර ගැනීමට. ඒ කියන්නේ ඒ යෝනිසෝ මනසිකාරයෙන් යුතුව කටයුතු කරන අවස්ථාවේදී සෑම ධර්මයක්ම අනිත්‍ය නිරෝධයට පත්වන ආකාරය වැටහෙනවා. ඒ වගේම සෑම ධර්මයක්ම අනාත්ම වශයෙන් තේරුම් ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එතකොට ඒ අවස්ථාවේදී සක්කාය සිත තුළ ක්‍රියාත්මක වන්නේ. මේ දේශනාව දිගින් දිගට පවත්වන්න කාලය අවකාශ දෙන්නේ නැහැ. වේලාව ඉක්ම ගියා. මේ අය පරක් වෙලා පැමිණි. ඒ නිසා මේ දේශනාවේ ඉතිරි කොටස ඊළඟ දවසේ කියන්නම්. නමුත් එක දිගට කරන දේශනාවක් වගේ කඩ කියන දේශනාවක ධර්ම ප්‍රවාහය ගලා යෑමක් සිදුවේයි කියලා අපට හිතන්නට බෑ. කෙසේ වෙතත් අද මේ දේශනාව මෙතනින් නිම කිරීමට සිදු වෙනවා. හොඳයි, මේ අනුව පිළිපැදීම තුළින් මෙයටත් මේ ආත්මයක් ඇත කියන හැඟීම දුරු කරලා ඉහළ මාර්ගඵල ලැබලා නිවන සැලසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරලා මේ අනුශාසනාව දැන් නිම කරනවා. එදා ඊළඟ දවසේ එන විට මේ දේශනාව හොඳින් අහලා ඇවිල්ලා මේකේ තියෙන කරුණු අපිට සිහිපත් කරන්න, ඊට පස්ව ඒට අදාළ ඉදිරි කොටස් ප්‍රකාශ කරන්න. මේ අනුව පිළිපැදීම තුළින් මේ ඇයටත් නිවන සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරමින් මේ දේශනාව දැන් නිම කරන්නේ. දෙවියන් අපි පින් දෙමු. ආකාශට්ටාජ කියන පාඨයකින් ආකාශට්ටාජ බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටාජ බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටාජ බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මම් පරන්තේ. ප්‍රාර්ථනා කරන්න මිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්ත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛය වහන් හෝතෝ සබ්බ දුක්ඛා මුච්ඡතෝ මේ කල්පසාර සත්‍ය මේ ඇයට වෙනසීමට වාසනාව ශක්තිය උදා වේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේ විචතෝ නිබ්බාන සම්පatti
ඥාතේ සමිජ්ජතු සුපත්තේ වානිවස ලැබේවා.